උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක්. ගත වූ පැය 24 තුළ මෙරට කොවිඩ් ආසාදිතයින් 2573ක්. කොවිඩ් මරණ 26ක්. මාස 3ක බිලිඳියකුත් ඒ අතර. 30 වෙනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවේ. වසංගත තත්ත්වය හමුවේ ජනතාව ස්වයං විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති. විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා ඒකකය අද සිට රථවාහන මෙහෙයුම්වල. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 6 ලක්ෂයක්. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යාමේ සූදානමක්. හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගැනේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 5 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ඇතුළු සමාජිකයෝ 46 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළත් වෙති. දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් 27 වෙනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමි විය. ඒ අනුව මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර තිබේ. රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමි කර ගැනීම සහ පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළ ගැස්වීම වැනි කරුණු රැසක් එම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරේ. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව රජය පවසයි. 9,35,000කට අධික පිරිසකට දැනටමත් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 2,00,000කට ආසන්නයි. ඇස්ට්‍රාසෙනිකා, සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V එන්නත මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන සඳහා යොදා ගැනේ. කළුතර දිස්ත්‍රික්කයේ 10,000කට කොවිඩ් එන්නත් ලබා දී ඇතැයි දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ අතර ග්‍රාම සේවාවසම් 150කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇත. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,28,481ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිතයින් 2,573 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ දක්වා දිවුලපිටිය, පෑලියගොඩ බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,21,454ක් දක්වා වැඩි වී තිබේ. සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග කොවිඩ් රෝගීන් සුවවීමේ දර්ශකයේ 9 වෙනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළ බැස ඇත. මෙරට රෝගීන් සුවවීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ 83.88ක් ලෙසයි. එම දර්ශකයේ ඉහළින්ම සිටින්නේ තුර්කියයි. බ්‍රසීලය සහ ප්‍රංශය දෙවන හා තෙවන ස්ථානවල පසුවෙයි. මියගිය සමස්ත සංඛ්‍යාව 827කි. ඊයේ ආසාදිත මරණ 26ක් වාර්තා විය. දෛනික වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස එය සටහන් වේ. ගාල්ල, හෙට්ටිපොළ, පල්ලේවැල, මහනුවර, මතුගම, පාදුක්ක, නෑබඩ, යාපනය, කළුතර, අකුරැස්ස, අනුරාධපුරය, කළුවක්ගල, කොළඹ 6, මොරටුව, මල්වාන, කඳාන, මාළඹේ යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වේ. මියගිය අය අතර වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 3ක් වයසති බිලිඳියකද වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල ඔසුසැල් විවෘතව තැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව එහි සභාපති දිනූෂ දසනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ අතර පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති පිළිපදින්නේ දැයි සොයා බැලීමේ මෙහෙයුමක් ඊයේ සිට ක්‍රියාත්මකයි. පොදු ප්‍රවාහන සේවා සහ කුලී රථ රියදුරන් සඳහා හඳුන්වා දී ඇති නිරෝධායන නීති කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. නිරෝධායන නීති කඩ කරන රියදුරන්ගේ වාහනද පොලිස් භාරයට ගැනේ. දිස්ත්‍රික් මට්ටමින් කොවිඩ් රෝගීන් සඳහා වන ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබේ. කුරුණෑගල කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව එම වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මක කර ඇත. කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳන් සංඛ්‍යාව 1500කින් වැඩි කෙරේ. දින 10කදී ඇඳන් 10000ක් කොරෝනා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කෙරේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට දිවයින පුරා විසිර සිටින තරුණ තරුණියෝ ස්වේච්ඡාවෙන් සහාය ලබා දෙති. අම්බලන්ගොට බතිගම රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ. එය හිට සිට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි. එහි ඇඳන් සංඛ්‍යාව 70කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. මැයි මස 30 වෙනිදා දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කෙරේ. පිරිස් එක්රැස් වී කරන සියලු සංභාෂණ අවස්ථා අවලංගු කිරීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. වෙළඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කර ඇත. ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ කඩනමින් හොදකලා කරන ලෙසද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සීමාවන් පැනවීමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් ක්‍රියා කළ යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත. රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. PCR පරීක්ෂණයට යොමු ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසයි. ගැබිණි මව්වරුන් සුපරීක්ෂාකාරීව ක්‍රියා කළ යුතුය. වෛරසය මගින් ඉපදීමට සිටින දරුවාට දැඩි බලපෑම් එල්ල විය හැකි බව හෙතෙම කියයි. ජනතාව අනිවාර්යෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද දිනේෂ් කොග්ගලගේ මහතා වැඩිදුරටත් පවසයි. PCR පරීක්ෂණයකට ඔබ අද යොමු වුවහොත් ඔබ නිවසටම වෙලා සිටිය යුතුයි. නිවසෙන් බාහිරට යෑම අවම කළ යුතුයි. අත්‍යවශ්‍ය සෞඛ්‍යමය හේතුවකට ඇරෙන්න. ඒත් එක්කම සෞඛ්‍යමය හේතුවකට වුණත් නිවසෙන් බාහිරට යනවා නම් පෞද්ගලික වාහනයකින් යනවා මිසක් කිසිසේත්ම පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්නට එපා. නිවසේ ආදරණීයන්ගෙනුත් වෙන් වෙලා නිවැරදි ආකාරයෙන් මුවාවරණයක් පැළඳ දෑත්වල ස්වස්ථතාවය පවත්වා ගනිමින් සබන් යොදා නිතරම පවිත්‍ර කර ගනිමින් දුරස්ථභාවය පවත්වා ගනිමින් සිටීමට ඔබ කටයුතු කළොත් ඔබගේත් ආදරණීයන්ගේත් ආරක්ෂාව ඔබ තහවුරු කරાવી. ඒත් එක්කම හදිස්සි රෝග තත්ත්වයක් හරි මතුවනොත් ඔබට පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 කියන සුවසැරිය අංකයට අමතලා වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ඍජුවම සම්බන්ධ වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාව ස්වයං විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. සමාජ දුරස්ථ භාවය පවත්වාගෙන යාම, මුව ආවරණ පැළඳීම සහ නිතර දෑත් පිරිසුදු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. නීති රීති වලට අමතරව ජනතාවට ලොකු වගකීමක් තියෙනවා ස්වයං වාරණය ඇති කර ගැනීම. දැන් රටක් වහනවට වඩා කටක් වහන එක නහයක් වහන එක ලේසියිනේ. ඉතින් ඒක නිසා කටයි නහයයි වහගන්න පුළුවන් නම්
අතේ දුර තියාගෙන කටයුතු කරන්න පුළුවන් නම් අපිරිසිදු කරන්න පුළුවන් නම් සෙනග ගැවසෙන්නේ නැත්නම් කාර්යාලයේ දෙන්නෙක් එකට වාඩි වෙලා මුඛාවරණ නැතුව කන ගමන් කතා කරන්නේ නැත්නම් රෝගේ පැතිරීම වළක්වන එක හරි පහසුයි. ඒක තමයි ප්‍රධාන ක්‍රමවේදය. එන්නතට පුළුවන් වෙන්නේ රෝගය වැළඳෙන එක සංකූලතා අඩු කිරීම සහ මරණය වැළැක්වීම. රෝගය වැළැක්වීම සහ මුලින්ම තියෙන්නේ රටේ ජනතාවගේ අත්දැකීම. විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන කැමරා ඒකකය අද සිට රථවාහන මෙහෙයුම් ආරම්භ කරයි. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසු කර ගැනීම එහි අරමුණයි. ගාලු පාර හයිලෙවල් මාර්ගය, පාර්ලිමේන්තු පාර, නුවර සහ මීගමුව මාර්ගවල එම ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වර්ණු ජයසුන්දර මහතා පැවසිය. ඩ්‍රෝන කැමරා ස්ථාන 5කදී ගුවන්ගත කරන අතර කිලෝමීටර් 5ක වපසරයකින් එමගින් නිරීක්ෂණය කෙරේ. දෛනිකව පෙරවරු 6:30 සිට 9:30 දක්වාත් පසුරු 3 සිට 6 දක්වාත් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසයේ බලපෑමට දරුණු ලෙස ගොදුරු වී ඇති ඉන්දියාව පුරා සතියක් මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපත් වේ. අද එහි 6 වන දිනයයි. කෙටි තරංග 873 ඔස්සේ ඉන්දියාව පුරා රතන සූත්‍ර සජ්ජායනය ප්‍රචාරය කිරීමට කටයුතු දා තිබේ. පසුදින උදෑසන 6 සිට 8 දක්වා ආසියානු හින්දි සේවයේ කෙටි තරංග 25යි M11905 කිලෝහර්ට්ස් තරංගමාලා ඔස්සේ එය නැවත ප්‍රචාරය කෙරේ. එදා විශාලා මහනුවර පැතිර ගිය තුන්බිය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රය වර්තමානයේ විශාලාවක් බවට පත්ව ඇති ඉන්දියාව පුරා ප්‍රචාරය කිරීමට ජාතික ගුවන්විදුලියට හැකිවීම විශේෂ සිද්ධියකි. වෙසක් මාසය තුලදී මෙවැනි ආශිර්වාදයක් ඉන්දියානු ජනතාව වෙනුවෙන් කිරීමට හැකිවීම මහා පින්කමක් මෙන්ම යුතුයකමක් ලෙස ජාතික ගුවන්විදුලිය සලකයි. ජාතික ගුවන්විදුලිය සියලු ශ්‍රී ලාංකිකයින්ට සහ කොරෝනා වසංගතයෙන් අසරණ තත්වයටපත් ලෝකවාසී ජනතාවට සෙත්පතා දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල රතන සූත්‍රයේ සජ්ජායනා කිරීම ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. සිංහල දෙමළ සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ එය ප්‍රචාරය කෙරේ. අද පැවැත්වෙන්නේ එහි 188 වැන්නයි. තලංගම දකුණ මයුරපාද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤු මහානිකායේ අනුනායක දුහුරන්දර පූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සිදු කෙරේ. ඒ පිළිබඳව අදහස් දක්වන ස්වාමින් වහන්සේ. දැනට ලොව පුරා පැතිරී යන COVID-19 වෛරස් රෝගය දුරු වී ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී ජනතාවට නිරෝගී බව ලැබේවා යන අදහසින් සෙත්පතා මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මෙහෙයමින් දේශනා කිරීම ඉතා වැදගත් උතුම් කටයුත්තක්. දැනට මහත් පීඩාවට පත්ව සිටින අප අසල්වැසි ಭಾರತೀಯ ජනතාවට සෙත්පැතීමේ විශේෂ රතන සූත්‍ර දේශනාව තව 6:30ට අපගේ ප්‍රධාන දේශනා කිරීමට කටයුතු යොදා තිබේ. බුදුන් පහළ වූ ಭಾರತೀಯ දේශයේ ಭಾರತೀය ජනතාව ඇතුළු ලෝකවාසී සියලු දෙනාටම කොරෝනා වෛරසය දුරු වී නිරෝගී භාවය සෙස්සාන්තිය දීර්ඝාස ලැබේවායි ආශිර්වාද කරමු. මීළඟට ප්‍රමුඛතම ප්‍රවෘත්තිය බලාපොරොත්තු වන්න. ඔයාලගේ අක්කා තමයි වටිනම තෑග්ග ගෙනත් තිබ්බේ. අපේ පවුලේ අය කවදත් හිතන්නේ දරුවගේ අනාගතය ගැන. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරීමට COVID-19 ක්‍රියාකාරී කාර්යසාධන කමිටුව තීරණය කරයි. අමාත්‍ය පවිත්‍රා වන්නේආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවති එහි සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව දෙගුණ කිරීමටද නියමිතයි. දිස්ත්‍රික් මට්ටමින් රසායනාගාර වැඩි කර සිදු කරන PCR පරීක්ෂණ සහ ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාවද වැඩි කරේ. පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමටත් PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයන් නිවෙස් වලින් බැහැරට යාම වැළැක්වීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටද එහිදී තීරණය කෙරෙනවා.
ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනිකුත් පහසුකම් කඩිනමින් ලබා දීම සහ වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමටද අවධානය යොමු කරනු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේපන ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව මහජනතාව සිය වගකීම නිසි අයුරින් ඉටු නොකිරීම බව කොවිඩ්-19 රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. වෛරසය ආසාදනය වූ බව දැනගත් වහාම ඇතමුන් සිය ජංගම දුරකථන අක්‍රිය කිරීමට කටයුතු කරන බව හෙතෙම පවසයි. ආසාදිතයෝ බොහෝ පිරිසක් එලෙස ක්‍රියා කරති. මෙය බරපතල ගැටලුවකි. ආසාදිතයින් රෝහල්ගත වීම ප්‍රමාදවීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තියද ඉහළ යන බව වෛද්‍ය හම්දානි මහතා පෙන්වා දෙයි. රට කොවිඩ් ව්‍යාප්තියේ සන්ධිස්ථානයකට පැමිණ ඇත. මෙවැනි අවස්ථාවකදී සිදුවිය යුත්තේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි. ලෝක ප්‍රවෘත්ති ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ්-19 ආසාදිතයින් 6 ලක්ෂයක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එය 3,29,517ක් ලෙස සටහන් වෙයි. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 28,002කි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 29,240ක්ද, තුර්කියෙන් ආසාදිතයින් 13,604ක්ද, ආජන්ටිනාවෙන් ආසාදිතයින් 17,381ක්ද, කොලොම්බියාවෙන් ආසාදිතයින් 12,543ක්ද වාර්තා වේ. ඉරානයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 18,408කි. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 10,077ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේද ඉන්දියාවෙනි. එය 3,879ක් ලෙස සටහන් වේ. බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ 1,018ක් වාර්තා වී තිබේ. ඇෆ්ගනිස්තානයේ පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබේ. 150කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. ප්‍රහාරයෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇත. මෙම ප්‍රහාරය තලිබාන් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවට එරට රජයේ සැකපල කරයි. සැප්තැම්බර් 11 වනදා වන විට ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට ඇමරිකාව කටයුතු කරමින් සිටින පසුබිමක මෙවැන්නක් සිදුවීම ගැටලු සහගත බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරටට පැමිණෙන සියලු ගුවන් සේවා සමග සාකච්ඡා කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ සංචාරක මෙහෙයුම් අවම වී තිබුණද බාණ්ඩ මෙහෙයුම් ගුවන් යානාවලට මත්තල ගුවන් තොටුපළෙන් සේවා ලබා ගැනීමේ හැකියාව පවතී. පසුගිය මාර්තු මස 31 වනදා වන විට එම ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් වාර 687ක් ක්‍රියාත්මක වී තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. පෘතුගාල අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණරත්නට අහිමි වේ. ජර්මනියේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු හමුවේ ඔහු පරාජයට පත්විය. තරගය අතරතුර නිලුක කරුණරත්න ආබාධයට ලක් වූ බවද වාර්තා වේ. මෙරට අංක 1 බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඔහු දෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළේය. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමටද ඔහු අපේක්ෂා කරයි. තරග කීපයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජුනි මාස 2 වෙනිදා දකුණු කොරියාව බලා පිටත්ව යයි. එහිදී තරග 3කට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම් කර ඇත.
මෙම තරඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වේ. දකුණු කොරියාව සහ රටවල් දෙකක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. ජාතික පාපන්දු කණ්ඩායම මේ වන විට බැද්දගාන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවීම් වල නිරත වේ. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැකක් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දකුණු පළාත තුල ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර 40ක් සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් ලක්ෂ 27කි. පළාතේ පවුල් 104කට ඉන් ප්‍රතිලාභ හිමි වේ. දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරි දැක්ම සහ අභියෝග යන බැවින් විශේෂ සංවාදයක් සංවිධාන කරයි. අද පෙරවරු 10 සිට Zoom තාක්ෂණය ඔස්සේ එය පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය සුමිල තරංගා වානකුරු මහත්මිය ඊට සම්පත්දායකත්වයේ සපයයි. දුරකථන අංක 0112 477 840 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දෙවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව අම්පාර මඩකලපුව අනුරාධපුරයේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ක්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල.
හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්යසාධක බලකායක්. ගත වූ පැය 24 තුළ මෙරට කොවිඩ් ආසාදිතයින් 2573ක්. කොවිඩ් මරණ 26ක්. මාස 3ක බිලිඳියකුත් ඒ අතර. 30 වෙනිදා දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ. වසංගත තත්ත්වය හමුවේ ජනතාව ස්වයං විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති. විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන කැමරා ඒකකය අද සිට රථවාහන මෙහෙයුම්වල. ගත වූ පැය 24 තුළ ලෝපුරා කොවිඩ් ආසාදිතයින් 6 ලක්ෂයක්. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යාමේ සූදානමක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.